නමෝ බුද්ධාය හැම දිනාටම තෙරුවන් සරණයි. සම්පසාදිනේ සදහම් දේශනා මාලාවේ තවත් උතුම් දේශනාවක් මේ සවස් කාලෙදී ඔබට සමීප කරන්නටයි ශ්‍රද්ධා රූපාණී ඔස්සේ අපි මේ විදිහට ඔබව හමු වෙන්නේ. පින්වත් ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් කරුණාවෙන් යුතුව අද සවස් කාලෙදිත් මැදිරියට වැඩම කළා. ඒ උතුම් අනුශාසනාවන් සිදු කරන්නට අපි මුලින්ම පින්වත් ස්වාමින් වහන්සේව පාද වන්දනා කොට নমස්කාර කොට පිළිගනිමු. පින්වත් ස්වාමින් වහන්සේ අපගේ নমස්කාරය වේවා. පින්වතුනි සම්පසාදිනේ දේශනාව වගේම ශ්‍රද්ධා රූපාණී ඔස්සේ ඔබට ධර්ම දාණය සිදු කර ගන්නට අවකාශය උදා වෙලා තියෙනවා. ඉතින් ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් නම් ශ්‍රද්ධා දායකත්ව අංශය හරහා කතා කරන්න 0.71 232 88 87 දුරකථන අංකය ඔස්සේ ඔබට විස්තර දැනගන්න හැකියාව තිබෙනවා. ඉතින් අපි මේ පණිවිඩයත් සිහිපත් කරගෙන පින්වත් ස්වාමින් වහන්සේට ආරාධනා කරමු. අප කෙරෙහි මහත් කරුණාවෙන් මෙතෙන් සිට ඒ උතුම් අනුශාසනාවන් සිදු කරන්නට කාලය වෙන් කර ගන්නට අවසරයි පින්වත් ස්වාමින් වහන්සේ. සාදු සාදු සාදු. නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට මේ ධර්ම විනය කියා දෙන අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. අද දින සම්පසාදිනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ බදුල්ල පල්ලේවෙල 7 කණුව කන්ද කැටි යන ලිපිණියේ පදිංචි පින්වත් ඩී.එම්. ජයන්ති මදුපාසිනී දිසානායක මහත්මිය විසින්. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මේ අද දවසේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන මේ පින්වත් සියලු දෙනාටත් මේ ධර්ම දේශනාව ශ්‍රවණය කරන පින්වත් සියලු දෙනාටත් අපි සියලු දෙනාටම මේ ඊටාම දුර්ලභ වාසනාවන්ත අවස්ථාවක් තමයි උදා වෙලා තියෙන්නේ. පින්වතුනි, අපිට ඊටාම කලාතුරකින් ලෝකේ පහළ වෙන සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් විසින් පිහිටුවන්නට යෙදුණු බුද්ධ ශාසනයක් මුණ ගැහිලා තිබෙනවා. ඒ අපගේ භාග්‍යතුන් වහන්සේ මහා කරුණාවෙන් උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරලා සංඝ රත්නය ඒ ධර්මයේ අනුගමනය කරලා මාර්ගඵල නිවන් අවබෝධ කරගෙන ඒ බුද්ධ ශාසනය ලෝකේ බැබළුණා. මේ පින්වත් සියලු දෙනාටත් අපිටත් ඒ උත්තම දුර්ලභව පහළ වෙච්ච බුද්ධ ශාසනය මුණ ගැහිලා තිබෙනවා. ඉතින් පින්වතුනි, මේ භාග්‍යතුන් වහන්සේ තමයි අපේ ශාස්ත්‍රුන් වහන්සේ. අපි තමයි මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. එතකොට පින්වතුනි, මේ ශ්‍රාවක සංඝ රත්නය ඒ වගේම ශ්‍රාවක ගිහි පිරිස වශයෙන් මේ බුද්ධ ශාසනයේ සිව්වණක් පිරිස වැඩ හිටියා. භික්ෂුන් වහන්සේලා, භික්ෂුණීන් වහන්සේලා, උපාසකවරු, උපාසිකාවෝ වශයෙන්. එතකොට මේ පින්වත් සියලු දෙනා ඒ භාග්‍යතුන් වහන්සේගේ උපාසක පිරිස, ගිහි ශ්‍රාවක පිරිස. පැවිදි ශ්‍රාවක පිරිස තමයි භික්ෂු භික්ෂුණී කියන උභය සංඝයා. පින්වතුනි, එතකොට කොහොමද කෙනෙක් මේ බුද්ධ ශාසනයේ උපාසක භාවයට පත් වෙන්නේ? ඕන කෙනෙක් ඔබගෙන් ප්‍රශ්නයක් අහනවා, කොහොමද උපාසක කෙනෙක් වෙන්නේ? එතකොට ඔබේ පිළිතුර විය යුත්තේ කුමක්ද? භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු විදිහට අපි ඒක දැනගෙන ඉන්න ඕන. පින්වතුනි, එක් දවසක් භාග්‍යතුන් වහන්සේ ඒ ශාක්‍ය ජනපදයේ කිඹුල්වත් නුවර නිග්‍රෝධාරාමේ වැඩ වාසය කරද්දී මහා නාම ශාක්‍ය භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න
ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට සකසා වන්දනා කරලා ගරු සත්කාර දක්වලා පැත්තකින් වාඩි වුණා. වාඩි වෙලා මහා නාම ශාක්‍ය භාග්‍යතුන් වහන්සේගෙන් මෙන්න මෙහෙම ඇහුවා. කොහොමද ඇහුවේ? කිත්තාවතානුකෝ භන්තේ උපාසකෝ හෝති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කොහොමද කොපමණ කරුණකින්ද කෙනෙක් උපාසකයෙක් වෙන්නේ කියලා භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවා. යන්නේ මේ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ මෙන්න මේ විදිහට ඒ කාරණා පෙන්වනවා. මොනවද පින්වතුනි කාරණා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා? යතෝකෝ මහා නාම. මහා නාම යම් කිසි කෙනෙක් යම් දවසක පටන් බුද්ධං සරණං ගතෝ හෝති. බුදුරජාණන් වහන්සේව මාගේ සරණ පිළිසරණ මට තියෙන රැකවරණය කියලා ගෞරවයෙන් ආදරයෙන් සරණ යනවද? ධම්මං සරණං ගතෝ හෝති. ඒ භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු ස්වාක්කාත මුලැමැදාග පිරිසිදු පිරිපුන් නිවන් මඟ ප්‍රකාශ කරන ඒ ධර්ම රත්නය සරණ යනවද? සංඝං සරණං ගතෝ හෝති. ඒ භාග්‍යතුන් වහන්සේගේ ආර්ය මහා සංඝ රත්නය සරණ යනවද? එත්තාවතාකෝ මහා නාම උපාසකෝ හෝති. අන්නේ කරුණින්ම එපමණකින්ම කෙනෙක් උපාසකෙක් වෙනවා කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරා. එතකොට කෙනෙක් උපාසක කෙනෙක් වෙන්න එයා තුල තියෙන ඕන මොකද්ද? ඒ කෙනා තෙරුවන් සරණ යන්න ඕන. භාග්‍යතුන් වහන්සේ ධර්මය සංඝයා තමයි මට තියෙන රැකවරණය පිහිට පිළිසරණ කියලා තෙරුවන් සරණ යන්න ඕන. ඉතින් පින්වතුනි එහෙම තෙරුවන් සරණ ගියාට පස්සේ භාග්‍යතුන් වහන්සේගෙන් ආයි අර මහා නාම ශාක්‍ය අහනවා කිත්තාවතාපන භන්තේ උපාසකෝ සීලවා හෝති. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ එතකොට කොහොමද කෙනෙක් උපාසක කෙනෙක් සිල්වත් වෙන්නේ කියලා. එතකොට භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා යතෝකෝ මහා නාම උපාසකෝ මහා නාම උපාසක කෙනෙක් පානාතිපාතා පටිවිරතෝ හෝති. එයා සතුන් මැරීමෙන් වළකිනවන. අදින්නාදානා පටිවිරතෝ හෝති. සොරකම් කිරීමෙන් වළකිනවන. කාමේසු මිච්ඡාචාරා පටිවිරතෝ හෝති. කාමේ වරදවා හැසිරීමෙන් වළකිනවන. මුසාවාදා පටිවිරතෝ හෝති. බොරු කීමෙන් වළකිනවනම් සුරාමේරිය මජ්ජපමා දට්ටානා පටිවිරතෝ හෝති. මත්පැන් මද්ද්‍රව්‍ය භාවිතයෙන් වළකිනවනම් එත්තාවතාකෝ මහානා උපාසකෝ සීලවා හෝති. අන්නේ කරුණින් ඒ කරුණ වලින් ඒ උපාසක තැනැත්තා සිල්වතෙක් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. එතකොට කෙනෙක් උපාසක කෙනෙක් වෙන්නේ කොහොමද? උපාසක කෙනෙක් වෙන්නේ තෙරුවන් සරණ යෑමෙන්. එහෙම තෙරුවන් සරණ ගියපු උපාසක තමයි ආයි සිල්වත් භාවයට පත් වෙන්නේ. ඉතින් පින්වතුනි අපගේ භාග්‍යවතුන් වහන්සේ ඒ උතුම් වූ බුද්ධ ඥානයන්ගෙන් අනාවරණ ඥානයන්ගෙන් යුක්ත වෙලා අප කෙරේ මහා කරුණාවෙන් දේශනා කරපු අතීත සිදුවීමක් මම මේ පින්වතුන්ට අද කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ මේ සූත්‍රය දේශනා කරේ කොසල් ජනපදයේ. මේ සූත්‍ර දේශනාව සඳහන් වෙන්නේ අංගුත්තර නිකාය 3 පොත් වහන්සේගේ. ඒ කියන්නේ පංචක නිපාතයට අයත් සූත්‍ර දේශනාවක්. මේ සූත්‍ර දේශනාවේ නම තමයි ගවේෂී සූත්‍රය. ඒ කියන්නේ ගවේෂී කියන උපාසක ගැන වදාළ දේශනාව. එතකොට මේ උපාසක කෙනෙක් ගැන තමයි භාග්‍යවතුන් වහන්සේ විස්තර කරන්නේ. ඒ දවස්වල භාග්‍යවතුන් වහන්සේ කොසල් ජනපදයේ මහත් භික්ෂු සංඝයා සමග චාරිකාවේ වඩිනවා. භාග්‍යවතුන් වහන්සේ භික්ෂු සංඝයා සමග චාරිකාවේ වඩිද්දී දීර්ඝ මාර්ගයකට පිළිපන්සේක්. භාග්‍යවතුන් වහන්සේ දැන් භික්ෂු සංඝයා පිරිවරාගෙන චාරිකාවේ වඩින ගමන් මාර්ගයේ ගමන් කරද්දී එක්තරා ප්‍රදේශයකදී මහා සල්වණයක් දුටුසේක. භාග්‍යවතුන් වහන්සේ මහා සල්වණයක් දැක්කා. දැක මගින් බැහැර වී ඒ සල්වණය වෙත වැඩිසේක. භාග්‍යවතුන් වහන්සේ පාරෙන් අයින් වෙලා ඒ සල්වණයට වැඩියා. වැඩම කොට ඒ සල්වණයෙහි ඇතුළට පිවිස එක්තරා ප්‍රදේශයකදී මද සිනහ පහල කළසේක. භාග්‍යවතුන් වහන්සේ සල්වණේ එක්තරා ප්‍රදේශයකට ගිහිල්ලා මද සිනහවක් පහල කළා. පින්වතුනි බුදුරජාණන් වහන්සේලා, ඒ තථාගතයන් වහන්සේලා, ඒ වගේ මහරහතන් වහන්සේලා නිකරුණේ සිනහ පහල කරන්නේ. සිනහ පහල කරත් ඒක දසන් මාත්‍රයකට සීමා වෙන ඉතා ලස්සන දෙයක්. ඒ වෙලාවේ අපගේ ආයුෂ්මත් ආනන්දයන් වහන්සේ මේ විදිහට කල්පනා කරා.
දැන් භාග්‍යතුන් වහන්සේ සිනහ පහල කරාම ආනන්ද ස්වාමීන් වහන්සේ මේ විදිහට කල්පනා කරා. භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහල කිරීමට හේතු වූයේ කුමක්ද? ප්‍රත්‍ය වූයේ කුමක්ද? භාග්‍යවතුන් වහන්සේ දැන් සිනහ පහල කරේ මොකද්ද හේතුව ප්‍රත්‍ය කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට හිතුණා. තථාගතයන් වහන්සේලා නොකරුණෙහි සිනහ පහල නොකරනසේක. භාග්‍යවතුන් වහන්සේලා නිස්කාරණේ hina වෙන්නේ නැහැ. එහෙම හිතලා අපගේ ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මේ විදිහට දේශනා කරා. භාග්‍යවතුන් වහන්සේගෙන් මෙහෙම අසා සිටියා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේගේ සිනහ පහල කිරීමට හේතු වූයේ කුමක්ද? ප්‍රත්‍ය වූයේ කුමක්ද? ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ දැන් සිනහ පහල කරා. ඒකට හේතුව මොකද්ද කියලා විමසා සිටියා. තථාගතයන් වහන්සේලා නොකරුණෙහි සිනහ පහල නොකරනසේක. භාග්‍යවතුන් වහන්සේ සාමාන්‍යයෙන් නිකරුණේ hina වෙන්නේ නැහැ. සිනහ පහල කරන්නේ නැහැ. ඒකින්ද ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේට ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ ඒකට හේතුව කුමක්ද කියලා භාග්‍යවතුන් වහන්සේගේ විමසා හිටියා. අන්න ඒ වෙලාවේ අපගේ ශාස්ත්‍රූන් වහන්සේ මහා කරුණාවෙන් ඒ අතීතයේ සිදුවෙච්ච සිදුවීමක් මේ විදිහට දේශනා කරනවා. ආනන්දේනි මේ පෙර වූ දෙයකි. ආනන්ද මේක ඉස්සර වෙච්ච දෙයක්. මේ ප්‍රදේශයේ ඊතා දියුණුවටපත් වූ සැප සම්පත් පිරුණු බොහෝ ජනයා ගැවසීගත් මිනිසුන්ගෙන් පිරී ගිය නගරයක් තිබුණේ. ඒ කාලේ ඒ සල්වනයේ තිබිච්ච තැන බොහෝ දියුණු නගරයක් තිබිලා. ආනන්දේනි කාශ්‍යප නම් වූ ඒ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ඒ නගරය ඇසුරු කොට වාසය කළා. එතකොට ඒ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අන්නේ නගරයේ තමයි වැඩ ඉඳලා තියෙන්නේ. කාශ්‍යප නම් මේ භාග්‍යවත් රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට ගවේෂී නමින් සිල් නොපුරන උපාසකයෙක් සිටියේ. ඒ භාග්‍යවත් රහත් කාශ්‍යප බුදුරජාණන් වහන්සේට උපාසක කෙනෙක් ඉඳලා තියෙනවා. එතකොට උපාසක කෙනෙක් කියන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ සරණ ගියපු, ධර්මයේ සරණ ගියපු, සංඝයා සරණ ගියපු කෙනෙක්. හැබැයි මේ ගවේෂී උපාසක ඒ කාලේ සිල් පුරලා නැහැ. සිල් නොපුරන උපාසක කෙනෙක්. හැබැයි ආ උපාසක භාවයේ පිහිටලා හිටපු කෙනෙක්. ඒ ගවේෂී උපාසකත් එක්ක තව හිටියා උපාසකවරු 500ක්. කීයක්ද? උපාසකවරු 500 දෙනෙක් හිටියා මේ ගවේෂී උපාසකත් එක්ක උපාසක භාවයට පත් වෙච්ච. හැබැයි ඒ 500 දෙනාත් සිල් නුපුරන්නෝ වූහ. ඒ 500 දෙනාත් සිල් පුරන අය නෙවෙයි. ඉක්බිති ආනන්දේනි ගවේෂී උපාසකහට මේ සිතුනේ. ගවේෂී උපාසකතුමාට මෙන්න මෙහෙම ඉදිරිය තියෙනවා. මම වනාහි මේ 500ක් උපාසකයන්ට බොහෝ උපකාර ඇත්තෙමි. දැන් මේ ගවේෂී උපාසක තමයි අර 500ක් පිරිස ධර්මයට යොදවන්නේ. මුලින්ම සිටින්නෙක්මි. ඒ පිරිස 500ෙම ප්‍රධානිය තමයි මේ ගවේෂී උපාසක. මේ ගවේෂී උපාසක තමයි මේ 500ක් පිරිස කුසලයේ සමාදන් කරවන්නේ. උපාසක භාවයේ සමාදන් කරවල තියෙන්නේත් මේ ගවේෂී උපාසකමයි. දැන් මේ ගවේෂී උපාසක කල්පනා කරනවා මමත් සිල් නුපුරන්නෙක්මි. මමත් සිල්පද රකින්න කෙනෙක් නෙවෙයි. මේ 500ක් උපාසකයෝද සිල් නොපුරන්නෝය. මේ 500ක් දෙනාත් සිල් පුරන අය නෙවෙයි. මේ කරුණෙන් සම වන්නේ. අපි දෙගොල්ලොම දැන් එක වගේ. මම දැන් ප්‍රධානිය වුණාට මාත් සිල් පුරන්නේ. මගේ මේ 500ක් උපාසක පිරිසත් සිල් පුරන අය නෙවෙයි. අපි දෙගොල්ලොම දැන් සමානයි. එහෙයින් වැඩිපුර දෙයක් මම කරන්නේම් නම් මැනවි. එහෙනම් මගේ මොකක් හරි වැඩිපුර විශේෂ ගුණාංගයක් තියෙන්න ඕන. මොකද මම තමයි මේ පිරිසේ ප්‍රධානියා කියලා මේ ගවේෂී උපාසක කල්පනා කරා. ඉක්බිති ආනන්දේනි ගවේෂී උපාසක ඒ 500ක් උපාසකයන් කරා ගියේ. දැන් මේ ගවේෂී උපාසක අරම හිතලා අර 500ක් දෙනා හොයාගෙන මුණ ගැහෙන්න ගියා. ගොස් ඒ 500ක් උපාසකයින්ට මේ කරුණ සැලකලේ. ගිහිල්ලේ 500ක් උපාසකවරුන්ට මෙන්න මේ විදිහට කිව්වා. ආයුෂ්මත්නි මාද පටන් සිල් පරිපුන් කරන්නෙකු ලෙස පිළිගනි. පින්වතුනි අද ඉඳන් මම සිල් පුරන කෙනෙක් කියලා අර උපාසකවරු 500ට ගවේෂී උපාසක දැනුම් දුන්නා. එතකොට එදා ඉඳලා ගවේෂී උපාසක සිල්වත් වුණා. කොහොමද සිල්වත් වුනේ?
උපාසක කෙනෙක් සිල්වත් වෙන ආකාරය භාගතුන් හරි දේශනා කරේ කොහොමද? ප්‍රාණඝාතයෙන් වළකිනවා. ඊට පස්සේ සොරකමින් වළකිනවා. වැරදි කාම සේවනයෙන් වළකිනවා. බොරු කීමෙන් වළකිනවා. මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වළකිනවා. අන්න ඒ විදිහට මේ ගවේෂී උපාසකත් ඔන්න සිල්වත් වුණා. එකල්හි ආනන්දේනි ඒ 500ක් උපාසකවරුන්ට මෙසේ සිතුනේ. අර 500 දෙනාටත් දැන් මෙන්න මෙහෙම හිතුණා. ආර්ය වූ ගවේෂී තෙමි අපට බොහෝ උපකාරය. මේ ගවේෂී උපාසක තමයි අපිට මේ බුද්ධ ශාසනය හඳුන්වලා දීලා උපකාර කරේ. අපේ මුලින්ම ඉන්නේ මේ ගවේෂී උපාසක. අපිව මේ කුසල් දහම් වල සමාදන් කරවන්නෙත් මේ ගවේෂී උපාසක. ආර්ය වූ ගවේෂී වනාහි සීලේහි පරිපූර්ණකාරී වන්නේ. දැන් මේ අපේ උපාසකතුමා සිල් පිරිපුන් කරන්න පටන් අරන්. කිම අපි දෙසේ නොවන්නේමුද? ඇයි එහෙනම් අපි විතරක් සිල් පුරන්නේ නැත්තේ කියලා අර 500 දෙනා කතා වුණා. එහෙම කතා වෙලා ඉක්බිති ආනන්දේනි ඒ 500ක් උපාසකයෝද ගවේෂී උපාසක කරා ගියේ. දැන් මේ 500ක් පිරිසත් හරම කතා වෙලා ඒ ගවේෂී උපාසක හම්බෙන්න ගියා. ගිහිල්ලා ගවේෂී උපාසකට මෙන්න මෙහෙම කිව්වා. ආර්ය වූ ගවේෂී තෙමි අද පටන් මේ 500ක් උපාසකයෝද සිල් පිරිපුන් කරන්නන් ලෙස පිළිගන්නාසේක්වා. එතකොට අර 500 දෙනත් කිව්වා අද ඉඳන් එහෙනම් අපිත් පන්සිල් සමාදන් වෙලා රකින්න අය හැටියට පිළිගන්න කියලා. එදා ඉඳලා ඒ ගවේෂී උපාසක ඇතුළු 500ම ඒ පිරිස සිල්වත් උපාසකයෝ බවට පත් වුණා. කලින් ඒ අය තෙරුවන් සරණේ පිහිටියා. හැබැයි සිල් පුරන්න බැරි වුණා. ඊට පස්සේ ගවේෂී උපාසක කල්පනා කරා මම සිල් රකින්න ඕන කියලා. එයා සිල් රකින්න පටන් ගත්තා. සතුන් මැරීමෙන් වැළකුණා, සොරකමින් වැළකුණා, වැරදි කාම සේවනයෙන් වැළකුණා, බොරු කීමෙන් වැළකුණා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වැළකුණා. ඊට පස්සේ ඒ අනුව ගියපු මේ 500ක් උපාසකයොත් සිල් පුරන්න පටන් ගත්තා. ඉක්බිති ආනන්දේනි ගවේෂී උපාසක හට මෙය සිතුනේ. ඒ ගවේෂී උපාසකට මෙහෙමත් හිතුණායි. මම වනාහි මේ 500ක් උපාසකයින්ට බොහෝ උපකාර ඇත්තෙමි. මම තමයි මේ 500ක් උපාසකවරුන්ට උපකාර කරන්නේ. මුලින්ම සිටින්නෙක් මම තමයි මේ අයගේ ප්‍රධානියා. සමාදන් කරවන්නෙක්මි. මම තමයි මේ අය කුසල් දහම් වල සමාදන් කරවන්නේ. මමත් සිල් පුරන්නෙක්මි. දැන් මමත් සිල් රකින්න කෙනෙක්. මේ 500ක් උපාසකයෝද සිල් පුරන්නෝයි. මේ 500ක් උපාසකවරුත් දැන් සිල් සමාදන් වෙලා ආරක්ෂා කරන්න පටන් අරන්. මේ කරුණෙන් සම වෙයි. ආයි අපි සමාන වුණා. වැඩි වෙනසක් නැත්තේ. අපි අතරේ වෙනසක් නැහැ. දැන් මම ප්‍රධානියා කියලා මගේ කිසි වෙනසක් නැහැ. මායි ඒ පිරිසයි ඔක්කොම සමානයි. එහෙයින් වැඩිපුර දෙයක් මම කරන්නෙම් නම් මැනවි. ගවේෂී උපාසකට හිතුණා මම එහෙනම් තව මොකක් හරි දෙයක් විශේෂ ගුණයක් මා තුළ දියුණු කරගන්න ඕන කියලා. එහෙම හිතලා මේ ගවේෂී උපාසක මෙන්න මේ විදිහට කටයුතු කරා. ඉක්බිති ආනන්දේනි ගවේෂී උපාසක ඒ 500ක් උපාසකයන් කරා ගියේ. ඒ ගවේෂී උපාසකතුමා අර 500ක් උපාසකවරු හම්බ වෙන්න ගිහිල්ලා ඒ 500ක් උපාසකවරුන්ට මේ විදිහට කිව්වා. ආයුෂ්මතුනි මා අද පටන් ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරුකොට බ්‍රහ්මචාරීව සිටින්නෙකු ලෙස පිළිගනීවා. එතකොට මේ ගවේෂී උපාසක බ්‍රහ්මචාරී සීලයේ සමාදන් වුණා. ගිහි ගෙදර ඉන්න ගමන් බඹසර රකින්න පටන් ගත්තා. එකල්හි ආනන්දේනි ඒ 500ක් උපාසකවරුන්ට මේ සිතුනේ. ආර්ය වූ ගවේෂී තෙමේ අපට බොහෝ උපකාරය. මුලින්ම සිටි සමාදන් කරවයි. ආර්ය වූ ගවේෂී වනාහි ලාමක දෙයක් වූ අඹසමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරුකොට බ්‍රහ්මචාරීව සිටි. දැන් අපේ මේ ගවේෂී උපාසක මහත්තයා ඒ අබ්‍රහ්මචාරී බවින් වැළකීලා බ්‍රහ්මචාරී වෙලා ගිහි ගෙදර ඉන්න ගම කිම අපි දේශේ නොවන්නේමුද? ඇයි එහෙනම් අපි කරන්නේ නැත්තේ කියලා මේ 500ක් පිරිස කතා වුණා. දැන් ඉස්සෙල්ලා මේ ගවේෂී උපාසක සිල්වත් වුණා. සිල්වත් උනේ සතුන් මැරීමෙන් වැළකීලා, සොරකමින් වැළකීලා,
ඒ ආකාරයෙන් පන්සිල් ආරක්ෂා කරන කෙනෙක් වුණා. ඊට පස්සේ මේ 500ක් උපාසකවරුත් ඒ අනුව ගිහිල්ලා සිල් පිරිසිදු කරන අය වුණා. දැන් මේ ගවේෂී උපාසකතුමා ගිහි ගෙදර ඉන්න ගමන් බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරන්නත් පටන් ගත්තා. එතකොට මේ පිරිසත් කතා වුණා. එහෙනම් අපේ ගවේෂී උපාසකතුමා අපේ ප්‍රධානියා හැටියට යත් අබ්‍රහ්මචාරී බව දුරු කරලා බ්‍රහ්මචාරීව වාසය කරනවා නම් ඇයි අපි කරන්නේ නැත්තේ කියලා කතා වෙලා ඉක්බිති ආනන්දේනී 500ක් උපාසකයෝද ගවේෂී උපාසක කරා ගිය. දැන් මේ 500 ආපහු ගියා ගවේෂී උපාසක මහත්තයා හම්බ වෙලා. ගොස් ගවේෂී උපාසකට මේ පැවසුවා. ඒ ගවේෂී උපාසකතුමාට මේ විදිහට කිව්වා. ආර්යෝ ගවේෂී තෙමේ අද පටන් මේ 500ක් උපාසකයෝද ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන්වී අබ්‍රහ්මචාරී බව දුරුකොට බ්‍රහ්මචාරීව සිටින්නන් ලෙස පිළිගනීවා. දැන් මේ පාරේ 500 දෙනත් අන්න ගිහි ගෙදර ඉන්න ගමන් බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරන්න පටන් ගත්තා. එතකොට ඒ අයත් මේ බුද්ධ ශාසනයේ තෙරුවන් සරණ පිහිටලා ගිහි ගෙදර ඉන්න ගමන් පන්සිල් ආරක්ෂා කරගෙන හිටියා. ඊට පස්සේ දැන් බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරන්නත් පටන් ගත්තා. ඉක්බිති ආනන්දේනි ගවේෂී උපාසකහට මේ සිතුනේ. දැන් ගවේෂී උපාසක මහත්තයට මේ විදිහට හිතුණා. දැන් ඉස්සෙල්ලා එයාම තමයි දැන් මේ එයා තෙරුවන් සරණ ගිහිල්ලා භාග්‍යවතුන් වහන්සේ ධර්මයේ සංඝයා සරණ ගිහින් හිටියා. එයාම තමයි මේ 500ක් පිරිසත් උපාසක භාවයට පත් කෙරුවේ. දැන් මේ ගවේෂී උපාසක තමන්ගේ ගුණධර්ම ටික ටික දියුණු කරගන්න. ඒ දියුණු කරගෙන යනකොට එයා ඉස්සෙල්ලම සිල්වත් වුණා. උපාසකයෙක් හැටියට රකින්න ඕන සිල්පද 5 පංචශීලය රකින්න පටන් ගත්තා. ඊට පස්සේ එයාගේ පිරිසත් පන්සිල් රකින්න අය බවට පත් වුණා. ඊට පස්සේ ගවේෂී උපාසක කල්පනා කරා මම දැන් මේ අයගේ ප්‍රධානිය හැටියට මගේ යම් කිසි විශේෂයක් තියෙන්න ඕන. ඒක නිසා මම ගිහි ගෙදර වාසය කරන ගමන් බ්‍රහ්මචාරී වෙනවා කියලා හිතලා මේ ගවේෂී උපාසක ගිහි ගෙදර ඉන්න ගමන් බ්‍රහ්මචාරී සීලය ආරක්ෂා කරා. මේ ගවේෂී උපාසක අනුව ගියපු අර 500ක් පිරිසක් දැන් ඔන්න බ්‍රහ්මචාරීව වාසය කරනවා. එතකොට ගවේෂී උපාසක මේ විදිහට ආයි හිතුවා. මම වනාහි මේ 500ක් උපාසකයින්ට බොහෝ උපකාර ඇත්තෙක්. මම තමයි මේ 500 පිරිසට උපකාර කරේ. මුලින්ම සිටින්නෙක්. මම තමයි මේ අයගේ ප්‍රධානියා. සමාදම් කරවන්නෙක්. මම තමයි මේ අය කුසල් දහම් වල සමාදම් කරවන්නේ. මමත් සිල් පුරන්නෙක්. මමත් දැන් පන්සිල් ආරක්ෂා කරනවා. මේ 500ක් උපාසකයෝද සිල් පුරන්න ඕයි. දැන් මේ 500ක් උපාසකවරුත් සිල් පිරිපුන් කරන අය බවට පත් වෙලා. මමත් ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරුකොට බ්‍රහ්මචාරීව සිටිමි. දැන් මමත් බ්‍රහ්මචාරීව වාසය කරනවා. මේ 500ක් උපාසකයෝද ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරුකොට බ්‍රහ්මචාරීව සිටින්න ඕනේ. දැන් මේ උපාසකවරුත් ගිහි ගෙදර ඉන්න ගමන් බ්‍රහ්මචාරීව වාසය කරනවා. මේ කරුණෙන් සම වෙයි. ආයි අපි පිරිසත් මාත් සමානයි. වැඩි වෙනසක් නැත්තේ. අපි අතර වෙනසක් නැහැ. ප්‍රධානිය හැටියට මගේ විශේෂයක් නැහැ. අපේ සියලු දෙනාගේම ගුණධර්ම සමාන වෙලා. එහෙයින් වැඩිපුර දෙයක් මම කරන්නෙම් නම් මැනේ. අනේ එහෙනම් මාත් මොකක් හරි විශේෂයමක් කරන්න ඕන කියලා මේ ගවේෂී උපාසක කල්පනා කරා. බලන්න පින්වතුනි භාග්‍යවතුන් වහන්සේ නමක් සරණ ගිහිල්ලා ධර්මයේ සරණ ගිහිල්ලා උපාසක භාවයට පත් වෙච්ච ඒ උපාසකතුමා තමන්ගේ ගුණධර්ම ටික ටික දියුණු කරගෙන යන හැටි. එතකොට එයා හිතන්නේ කොහොමද? මමගේ තුල තව තව යමක් දියුණු කරගන්න ඕන කියලා හිතන අදහසින් තමයි මේ විදිහට කටයුතු කරන්නේ. ඉක්බිති ආනන්දේනි ගවේෂී උපාසක ඒ 500ක් උපාසිකයන් කරා ගියේ. අර විදිහට කල්පනා කරපු මේ ගවේෂී උපාසක ආයි අර 500ක් දෙනා මුණ ගැහෙන්න ගියා. ගොස් ඒ 500ක් උපාසකයින්ට මේ කරුණ සැලකලේ. ඒ 500ක් උපාසකවරුන්ට මේ විදිහට කිව්වා. ආයුෂ්මතුනි අද පටන්
රාත්‍රී භෝජනයෙන් වැළකුණු, විකල් භෝජනයෙන් වැළකුණු උදේවරුේ ආහාර ගන්නා කෙනෙකු ලෙස පිළිගනි. උපාසකවරුනි, එහෙනම් අද ඉඳන් ඔන්න මං විකාලේ, ඒ කියන්නේ දවල් 12න් පස්සේ ඉර ඇරුණට පස්සේ පහුවෙන්ද අරුණ නැගෙනකන් ඒ කාලෙට කියන්නේ විකාලය කියලා. නුසුදුසු කාලේ. ඒ කාලේ අටසිල් ආරක්ෂා කරන අය, උපාසකවරු උපාසිකාවොත්, සාමණේර ස්වාමීන් වහන්සේලා, උපසම්පදා ස්වාමීන් වහන්සේලා විකාල භෝජනයෙන් වැළකීලා වාසය කරනවා. උදේවරුේ පමණයි ආහාර අනුභව කරන්නේ. එතකොට දැන් මේ ගවේෂී උපාසකත් ගිහි ගෙදර ඉන්න ගමන් කල්පනා කරා, එහෙනම් මම ගිහි ගෙදර වාසය කරන ගමන් ඒ රාත්‍රී භෝජනයෙන් වැළකීලා, විකාලේ ආහාර ගැනීමෙන් වැළකීලා උදේවරුේ විතරක් ආහාර ගන්න කෙනෙක් වෙනවා කියලා. එතකොට මේ ගවේෂී උපාසක ඉස්සෙල්ලාම තෙරුවන් සරණේ පිහිටියා. තෙරුවන් සරණේ පිහිටලා තමන් සීලයේ තුලත් පිහිටියා. කලින් මේ උපාසකතුමා සිල්වත් උපාසක කෙනෙක් නෙවෙයි. හැබැයි උපාසක භාවයේ හිටියේ. උපාසක භාවයේ ඉඳලා ඔන්න එයා ඉස්සෙල්ලාම සිල්වත් වුණා. සිල්වත් උපාසකයෙක් බවට පත් වුණා. ඊට පස්සේ ඒ සිල්වත් භාවයට පත් වෙලා ඔන්න ඉස්සෙල්ලාම එයා ඒ ලාමක දෙයක් වෙච්ච අබ්‍රහ්මචාරී භාවයෙන් වැළකීලා ගිහි ගෙදර ඉන්න ගමන් බ්‍රහ්මචාරී වුණා. ඊට පස්සේ දැන් මේ ගවේෂී උපාසක පටන් ගත්තා විකාල භෝජනයෙන් වැළකීලා වාසය කරන්න. එහෙම කල්පනා කරලා මේ ගවේෂී උපාසක උදේවරුේ ආහාර ගන්න කෙනෙක් වුණා. දැන් එතකොට මේ ගවේෂී උපාසක සිල්වත්ව පන්සිල් ආරක්ෂා කරමින් අඹසැමියන් ලෙස හැසිරීමෙන් වැළකීලා බ්‍රහ්මචාරීව වාසය කරමින් ඊට පස්සේ විකාල භෝජනෙත් වැළකීලා වාසය කරනවා. ඒකල්හි ආනන්ද ඒ 500ක් උපාසකවරුන්ටත් මේ හිතුනේ. දැන් අර 500ක් උපාසකවරුන්ටත් දැන් මෙහෙම හිතුණා. ආර්ය වූ ගවේෂී තෙමේ අපට බොහෝ උපකාර ඇත්තේ. මේ ගවේෂී උපාසක තමයි අපිට ගොඩාක් උපකාර කරේ. අපේ මුලින්ම ඉන්න කෙනා, අපේ ප්‍රධානිය. අපිව කුසල් දහම් වල සමාදන් කරවන්නෙත් මේ ගවේෂී උපාසක. ආර්ය වූ ගවේෂී වනාහි රාත්‍රී භෝජනයෙන් වැළකුණු, විකල් භෝජනයෙන් වැළකුණු උදේවරුෙහි ආහාර ගන්නා කෙනෙකුව සිටි. දැන් අපේ ගවේෂී උපාසකත් උදේවරුේ විතරක් ආහාර ගන්න කෙනෙක්, විකාල භෝජනයෙන් වැළකීලා වාසය කරන කෙනෙක්. කිම අපි දෙසේ නොවන්නෙමුද? ඇයි එහෙනම් අපි කරන්නේ නැත්තේ කියලා මේ 500ක් පිරිස කල්පනා කරා. එහෙම කල්පනා කරලා ඉක්බිති ආනන්දේනි ඒ 500ක් උපාසකයෝද ගවේෂී උපාසක කරා ගියේ. දැන් මේ 500ක් දෙනත් ආයි නැවත ගිහිල්ලා මේ ගවේෂී උපාසක හමු වුණා. හමු වෙලා ගොස් ගවේෂී උපාසකට මේ පැවසුවේ. ඒ ගවේෂී උපාසකට මේ විදිහට කිව්වා. කොහොමද? ආර්ය වූ ගවේෂී තෙමේ අද පටන් මේ 500ක් උපාසකයෝද රාත්‍රී භෝජනයෙන් වැළකුණු, විකල් භෝජනයෙන් වැළකුණු උදේවරුේ පමණක් ආහාර ගන්නන් ලෙස පිළිගනි. එහෙනම් ඔන්න ගවේෂී උපාසකතුමනි, අද ඉඳන් අපි 500 දිනත් විකාල භෝජනයෙන් වැළකීලා උදේවරුේ විතරක් ආහාර ගන්න අය වෙනවා. ඒකින්ද ඔබ අපි ගැන එහෙම දරා ගන්න කියලා ගවේෂී උපාසක මහත්තයට ඒ විදිහට කිව්වා. දැන් එතකොට මේ 500ක් උපාසකවරුත් ඒ ගවේෂී උපාසකත් එක්ක ඉස්සෙල්ලම උපාසක භාවයට පත් වුණා. තෙරුවන් සරණ ගියා. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ පෙන්වා දීපු උපාසක කෙනෙක් සිල්වත් වෙන විදිහට සතුන් මැරීමෙන් වැළකීලා, සොරකම් කිරීමෙන් වැළකීලා, වැරදි කාම සේවනයෙන් වැළකීලා, බොරු කීමෙන් වැළකීලා, මත්පැන් මත්ද්‍රව්‍ය පාවිච්චි කිරීමෙන් වැළකීලා ඔන්න ඒ අයත් සිල්වත් වුණා ගවේෂී උපාසක හින්දා. ඊට පස්සේ ගවේෂී උපාසක අනුගමනය කරගෙන මේ අය බ්‍රහ්මචාරී භාවයටත් පත් වුණා. ඊගෙදර වාසය කරන ගම බ්‍රහ්මචාරී වුණා. ඊට පස්සේ ගවේෂී උපාසක අනුගමනය කරගෙන මේ අය දැන් විකාල භෝජනයනුත් වැළකීලා
උදේවරුේ විතරක් ආහාර ගන්න අය බවට පත් වුණා. ඉක්බිති ආනන්දේනි ගවේෂී උපාසක හට මෙය සිතුනේ. දැන් මේ ගවේෂී උපාසක මහත්තයට මේ විදිහට හිතුණා. මම වනාහි මේ 500ක් උපාසකයන්ට බොහෝ උපකාර ඇත්තේ. මම තමයි මේ සියලු දෙනාට උපකාර කරේ. එතකොට මේ ගවේෂී උපාසක තමයි ඉස්සෙල්ලාම මේ පිරිසව තෙරුවන් කෙරේ සමාදන් කෙරෙව්වේ. උපාසක භාවයට පත් කෙරෙව්වේ. ඒක තමයි මේ උපකාර කරා කියලා මේ ගවේෂී උපාසක හිතන්නේ. මුලින්ම සිටින්නේ මම තමයි මේ සියලු දෙනාගේ ප්‍රධානියා. සමාදන් කරවන්නේ මම තමයි මේ අය කුසලයට යොමු කරන්නේ. දැන් මේ ගවේෂී උපාසක වෙන්නේ නැති මේ උපාසක පිරිස දම්පැන් පූජා කරන්න යොමු කරන්නේ. පින්කම් කරන්න යොමු කරන්නේ. බණ අහන්න එක්කන් යන්නේ මේ ගවේෂී උපාසක වෙන්නේ නැති. ඒ ගවේෂී උපාසක තමයි මේ අයව කුසල් දහම් වල සමාදන් කෙරෙව්වේ. ගවේෂී උපාසකතුමා කල්පනා කරනවා මමත් සිල් පුරන්නෙක් මේ. මමත් දැන් කලින් මම සිල්වත් උනේ නැහැ. ඒ වුණාට දැන් ඔන්න මම සිල්වත් උපාසක කෙනෙක් වුණා. මේ 500ක් උපාසකයෝද සිල් පුරන්නෝය. දැන් මේ 500ක් උපාසකවරුත් සිල් පුරන අය බවට පත් වුණා. මමත් ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරුකොට බ්‍රහ්මචාරීව සිටිමි. දැන් මමත් පංචශීලයේ ආරක්ෂා කරන ගමන් බ්‍රහ්මචාරීව ගිහි ගෙදර වාසය කරනවා. අබ්‍රහ්මචාරී බවින් වැළකීලා බ්‍රහ්මචාරීව ඉන්නවා. මේ 500ක් උපාසකයෝද ලාමක දෙයක් වූ අඹුසැමියන් ලෙස හැසිරීමෙන් වෙන් වී අබ්‍රහ්මචාරී බව දුරුකොට බ්‍රහ්මචාරීව සිටින්නෝය. දැන් මේ 500ක් පිරිසත් මාත් එක්ක මාව අනුගමනය කරමින් ඒ අයත් දැන් ඔන්න බ්‍රහ්මචාරීව වාසය කරනවා. මමත් දැන් රාත්‍රී භෝජනයෙන් වැළකුණු විකල් භෝජනෙන් වැළකුණු උදේවරුහි ආහාර ගන්නා කෙනෙක්. දැන් මමත් රාත්‍රී භෝජනයෙන් වැළකීලා විකාලයේ ආහාර ගැනීමෙන් වැළකීලා ඉන්න කෙනෙක්. මේ 500ක් උපාසකයෝද රාත්‍රී භෝජනයෙන් වැළකුණු විකල් භෝජනෙන් වැළකුණු උදේවරුහි ආහාර ගන්නවා. දැන් මේ 500ත් උපාසකවරුත් මාව අනුගමනය කරලා දැන් ඒ අයත් විකාල භෝජනයෙන් වැළකීලා. ඒ අයත් දැන් උදේවරුේ විතරයි ආහාර ගන්න. එහෙම හිතපු මේ ගවේෂී උපාසක මෙහෙම කල්පනා කරනවා. දැන් ආයෙත් අපි සමාන වෙලා. දැන් කොහොමද සමාන වුනේ? ගවේෂී උපාසකත් සිල් පුරන්න ගත්තා. අර 500 දෙනා දැන් සිල් පුරනවා. එතනත් සමාන වුණා. ගවේෂී උපාසක ඔන්න අබ්‍රහ්මචාරී බව දුරු කරලා බ්‍රහ්මචාරීව වාසය කරා. අර 500 දෙනා දැන් ඔන්න බ්‍රහ්මචාරීව වාසය කරන්න පටන් ගත්තා. ආයෙ සමාන වුණා. ඊට පස්සේ ගවේෂී උපාසකතුමා විකාල භෝජනිනුත් වැළකුණා ගිහි ගෙදර වාසය කරන ගම. ඒ පාර අර 500ක් දෙනත් විකාල භෝජනයෙන් ඔන්න වැළකීලා වාසය කරන්න පටන් ගත්තා. දැන් ආයෙ සමාන වෙලා. දැන් ගවේෂී උපාසක කල්පනා කරනවා එහෙයින් වැඩිපුර දෙයක් මම කරන්නෙම් නම් මැනවි. මම මොකක් හරි විශේෂ දෙයක් කරන්න ඕන කියලා කල්පනා කරලා ඉක්බිති ආනන්දේනී ගවේෂී උපාසක කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ කරා ගියේ. දැන් ඉස්සෙල්ලා ගවේෂී උපාසක අර ගියේ 500ක් උපාසකවරු හම්බෙන්නේ. දැන් ගවේෂී උපාසක වුණ කාශ්‍යප බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට වන්දනා කරලා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේට මේ විදිහට කියා හිටියා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සමීපෙහි මම පැවිදි බව ලබම්වා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මට ඔබ වහන්සේගේ ළඟ පැවිද්ද ලැබේවා උපසම්පදාව ලබම්වා. මාව එහෙනම් උපසම්පදා කරන්න කියලා ඉල්ලා හිටියා. ආනන්දේනි ගවේෂී උපාසක කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබුවේය. උපසම්පදාව ලැබුවේ. දැන් මේ ගවේෂී උපාසක මහත්තයා අර විදිහට කල්පනා කරලා මගේ තව විශේෂයක් වෙන්න ඕන කියලා හිතලා මගේ තව ගුණ ධර්මයන්ගේ වැඩිවීමක් වෙන්න ඕන කියලා හිතලා
කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහිලා පැවිද්දත් උපසම්පදාවත් ලබා ගත්තා. ආනන්දේනි උපසම්පදාව ලැබ සුළු කලකින් ගවේෂී භික්ෂුව හුදකලා වූයේ. ඒ ගවේෂී ස්වාමීන් වහන්සේ දැන් ඔන්න හුදකලා වුණා. ධර්මයේ ඉගෙනගෙන හුදකලා වෙලා අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් යුතුව දහමට දිවි පුදා වාසය කරන්නේ යම් කරුණක් පිණිස කුල පුත්‍රයෝ මැනවින් ගිහි ගෙයින් නික්ම බුදු සසුනේ පැවිදි වෙද්ද ඒ බඹසරෙහි අවසානය වන අනුත්තර වූ අරහත්වය නොබෝ කලකින්ම මේ ජීවිතයේම තමන්ගේ විශිෂ්ට ඥාණයෙන් සාක්ෂාත් කොට පැමිණ වාසය කළේ. ඒ ගවේෂී ස්වාමීන් වහන්සේ හුදකලා වෙලා අප්‍රමාදීව කෙලෙස් තවන වීරියෙන් කටයුතු කරලා මේ බුද්ධ ශාසනයේ කෙනෙක් මනාකොට පැවිදි වෙනවා නම් පැවිදි වෙන්නේ කුමක් සඳහාද? පැවිදි වෙන්නේ සබ්බ දුක්ඛ නිස්සරණ නිබ්බාන සච්චිකරණත්ත. සියලු දුකින් නිදහස් වීම පිණිස නිවන සාක්ෂාත් කිරීම පිණිස තමයි මනාකොට පැවිදි වෙන්නේ. ඒ පැවිදි වීමේ අර්ථය අනුව මේ ගවේෂී ස්වාමීන් වහන්සේ හුදකලා වෙලා කෙලෙස් තවන වීරියෙන් අප්‍රමාදීව කටයුතු කරලා දහමට දිවි පුදා කටයුතු කරද්දී නොබෝ කලකින්ම රහතන් වහන්සේ නමක් බවට පත් වෙලා ඒ රහතන් වහන්සේලා අතර කෙනෙක් වුණා. ඒ ගවේෂී ස්වාමීන් වහන්සේගේ ඉපදීම සය වුණා. ආයි උපතක් ඇති නොවන විදිහට ඉපදීම නැති කරලා දැම්මා. බඹසර වාසය සම්පූර්ණ කරා. කල යුත්තේ කරා. නිවන පිණිස තව කල යුතු වෙන දෙයක් නැති බවට පත් වෙලා රහතන් වහන්සේලා අතර කෙනෙක් බවට පත් වුණා. ඒ කාශ්‍යප රහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේ නමක් බවට පත් වුණා මේ ගවේෂී උපාසක මහතා ගවේෂී ස්වාමීන් වහන්සේ. එකල්හි ආනන්දේනි ඒ 500ක් උපාසකවරුන්ට මෙහෙම හිතුණා. ආර්ය වූ ගවේෂී තෙමේ අපට බොහෝ උපකාරී. මේ ගවේෂී උපාසකතුමා අපිට ගොඩක් උපකාර කරා. අපේ ප්‍රධානිය හැටියට හිටියේ. අපේ කුසල් දහම් වල සමාදන් කෙරෙව්වා. ආර්ය වූ ගවේෂී කෙස් රැවුල් බහ කසාවත් හැඳ පෙරව ගිහි ගෙයින් නික්ම පැවිදි වූයේ. දැන් අපේ ගවේෂී උපාසක දැන් පැවිදිත් වෙලා කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේගේ බුද්ධ ශාසනයේ දැන් පැවිදි වෙලා ඉන්නේ. කිම අපි දෙසේ නොවන්නේමුද? ඇයි එහෙනම් අපි ඒක කරන්නේ නැත්තේ කියලා මේ අය කල්පනා කරා. එහෙම කල්පනා කරලා මේ අය මොකද කරේ? ඊග්බිති ආනන්දේනි ඒ 500ක් උපාසකවරුද කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේ කරා ගියේ. භාග්‍යවතුන් වහන්සේ මුණ ගැහෙන්න ගියා. ගොස් කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට මෙය සැලකලේ. කාශ්‍යප භාග්‍යවතුන් වහන්සේට මෙහෙම කිව්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ සමීපෙහි අපි පැවිදි බව ලබම්වා. උපසම්පදාව ලබම්වා. ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ එහෙනම් අපි පැවිදි කරගන්නාසේක්වා උපසම්පදා කරගන්නාසේක්වා කියලා ඉල්ලා හිටියා. ආනන්දේනි 500ක් උපාසකවරු කාශ්‍යප භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙතින් පැවිද්ද ලැබූහ. උපසම්පදාවද ලැබූහ. දැන් මේ 500 දෙනාත් ඔන්න දැන් පැවිදි වෙලා උපසම්පදාව ලැබුවා. ආනන්දේනි කල්හි ගවේෂී භික්ෂුවට මේ අදහස ඇති වුණා. ඒ ගවේෂී ස්වාමීන් වහන්සේට මෙහෙම හිතිලා මම් වනාහි අනුත්තර වූ විමුක්ති සුවය ලබා ගත්තා. නිදුකින් විපුලසේ ලබන්නා වූ විමුක්තියටපත් වුණා. ඒකාන්තයෙන්ම මේ 500ක් භික්ෂූහුද අනුත්තර වූ විමුක්ති සුවය සුවසේ නිදුකින් විපුල ලෙස ලබන්නෝ වෙත්වා කියලා එහෙම ලැබෙනව නම් හොඳයි කියලා මේ ගවීසී ස්වාමීන් වහන්සේටත් හිතුණා. ආනන්දේනි එකල්හි ඒ 500ක් භික්ෂූහුත් හුදකලා වූ ඒ 500ක් ස්වාමීන් වහන්සේලාත් ධර්ම විනය ඉගෙනගෙන හුදකලා වෙලා අප්‍රමාදී බව දුරු කරලා අප්‍රමාදී වෙලා කෙලෙස් තවන වීරියෙන් යුතුව දහමට දිවි පුදා වාසය කරා. දහමට දිවි පුදා වාසය කරලා යම් කරුණක් වෙනුවෙන් කුල පුත්‍රයෙක් බුද්ධ ශාසනය පැවිදි වෙනවද? ඒ අරමුණ වෙච්ච උතුම් නිවන අවබෝධ කරගෙන ඉපදීමසය කරලා බඹසර වාසිය සම්පූර්ණ කරගෙන ඒ බුද්ධ ශාසනයේ රහතන් වහන්සේලා අතර
පිරිසක් බවට පත් වුණා. මෙසේ ආනන්දේනි ගවේෂී ප්‍රමුඛ ඒ 500ක් භික්ෂූහු මතුමත්තෙහි උසස් දේ කරා යන්නට වෑයම් කරන්නාහු අනුත්තර වූ විමුක්තිසුවය සාක්ෂාත් කළ. ආනන්දේනි මේ ගවේෂී ප්‍රමුඛ මේ 500ක් භික්ෂූන් මතුමත්තෙහි ඉස්සරහට උසස් දේ කරනවා කියන ඒ අදහසින් යුක්තව කටයුතු කරපු හින්දා වෑයම් කරපු හින්දා අනුත්තරෝ විමුක්ති සුවේ සාක්ෂාත් කළාහුය. අන්න ඒ කරුණ හින්දා මේ අය අනුත්තරෝ විමුක්තියටපත් වුණා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා. එහෙයින් ආනන්දේනි මෙහිලා මෙසේ හික්මිය යුතුය. ඔන්න භාග්‍යවතුන් වහන්සේ ඒ කතාවෙන් අපිට දේශනා කරන මෙන්න මෙහෙම ඔබලාත් එහෙනම් මේ විදිහට කල්පනා කරන්න. කොහොමද මතුමත්තෙහි උසස් දේ කරා යන්නට වෑයම් කරමින් ඉස්සරහට ගුණධර්ම දියුණු කරගෙන උසස් ගුණධර්ම දියුණු කරගන්න වෑයම් කරමින් අනුත්තර වූ විමුක්ති සුවේ සාක්ෂාත් කරන්නෙමුයි මෙසේ හික්මිය යුතුය. ඒ විදිහට උසස් දේ කරා යන්න වෑයම් කරනවා කියලා හික්මෙන්න කියනවා. ඉතින් පින්වතුනි බලන්න මේ ඉස්සෙල්ලාම මේ ගවේෂී ස්වාමීන් වහන්සේ උපාසක භාවයට පත් වුණා. ඒ කියන්නේ තෙරුවන් සරණ ගියා. භාග්‍යතුන් වහන්සේ සරණ ගියා. ධර්මයේ සරණ ගියා. සංඝයා සරණ ගියා. තෙරුවන් සරණි පිහිටලා තමන්ගේ ගුණ ධර්ම ටික දියුණු කරගන්න පටන් ගත්තා. අන්න ඒ විදිහට එයා සිල්වත් වුණා. තමන්ගේ ගුණ ධර්ම ටික දියුණු කරගෙන ගුණ ධර්මයන්ගේ ඉහළම තැන වෙච්ච අනුත්තර වූ නිවන සාක්ෂාත් කරා. ඉතින් පින්වතුනි මේ උපාසකතුමා තෙරුවන් සරණ ගියලා හිටපු හින්දා තමයි මේ වටිනා ලාභය ලැබුණේ. එයා උපාසක භාවයේ පිහිටලා හිටපු හින්දා තමයි තමන්ගේ ගුණධර්ම දියුණු කරගන්න පුළුවන් වුනේ. එතකොට පින්වතුනි මේ තෙරුවන් සරණ යනවා කියන එක, තෙරුවන් සරණ පිහිටනවා කියන එක බුද්ධ ශාසනයක සුළු දෙයක් නෙවෙයි. භාගතුන් වහන්සේ දේශනා කරනවා ඒතං කෝ සරණං කේම. මේ තිසරණේ තමයි බිය නැති කරන්නේ, බිය දුරු කරන්නේ. ඒතං සරණ මුත්තම. මේක තමයි උතුම්ම දේ ලෝකේ තියෙන. ඒතං සරණ මාගම. කවුරු හරි කෙනෙක් තෙරුවන් සරණ යනවනම් සබ්බ දුක්ඛා පමුච්චති. සියලු දුකින් නිදහස් වෙනවා කියලා භාගතුන් වහන්සේ දේශනා කරා. ඉතින් පින්වතුනි මේ පින්වත් සියලු දෙනාටත් ඒ භාග්‍යතුන් වහන්සේව ආදරයෙන් සරණ යන්න, ධර්මයේ ආදරයෙන් සරණ යන්න, සංඝ රත්නයේ ආදර ගෞරවයෙන් සරණ ගිහිල්ලා තෙරුවන් සරණේ පිහිටන්න. ඒ වගේම තමන්ගේ සීලය පිරිපුන් කරගන්න. උපාසක උපාසිකාවන් හැටියට සිල්පද ආරක්ෂා කරන්න. පෝයට උපෝසත සිල් ආරක්ෂා කරන්න. ඒ ආදී වශයෙන් තමන්ගේ ගුණධර්ම භාග්‍යතුන් වහන්සේ මේ හික්මෙන්න කිව්වේ කොහොමද? මතුමත්තේ උසස් දේ කරා යන්නට වෑයම් කරන්න කිව්වා. එතකොට මේ පින්වතුනුත් ඒ විදිහට මතුමත්තේ උසස් දේ කරා යන්න වෑයම් කරන්න ඕන. ඒ විදිහට තමනුත් තෙරුවන් සරණි පිහිටලා තමන්ට පුළුවන් නම් අනිත් අයත් තෙරුවන් කෙරේ සමාදන් කරවලා තමනුත් සිල්වත් වෙලා මේ බුද්ධ ශාසනයේ ගුණධර්ම දියුණු කරගෙන මේ පින්වත් සියලු දෙනාටත් ඒ භාග්‍යතුන් වහන්සේ විසින් මේ දේශනා කරපු විදිහට මතුමත්තේ උසස් දේ කරා යන්නට වෑයම් කරමින් අනුත්තර වූ විමුක්ති සුවේ සාක්ෂාත් කරන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. පුණ්‍යානුමෝදනාව. අද දින සම්පසාදනී සදහම් දේශනාව සඳහා අනුග්‍රහය දරන්නේ බදුල්ල පල්ලේවෙල හතේ කනුව කන්ද කැටිය යන ලිපිනේ පදිංචි පින්වත් ඩී.එම්. ජයන්ති මදුසානි ජයන්ති මදුභාෂිනී දිසානායක මහත්මිය විසින් මේ අයගේ මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දැරීමේ ප්‍රධාන අරමුණු විදිහට සඳහන් කරලා තියෙන්නේ ඒ ජූලි මාස 5 වන දින 3 වන ජන්මදිනයේ සමරන WPG ජිතුලි තෙදස්නා බණ්ඩාර දියණියටත් ඒ වගේම සැප්තැම්බර් මාස 27 වන දින 10 වන උපන්දිනයේ සමරන WPG තස්මි නෙතුල්යා බණ්ඩාර දියණියටත් සැප්තැම්බර් මාස 2 වන දින උපන්දිනයේ සමරන WPG රුවන් ප්‍රසන්න බණ්ඩාර මහතාටත් නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරමින් තමයි
මේ පින්වතුන් අද මේ ධර්ම දේශනාව සඳහා දායකත්වයේ දරන්නේ. ඉතින් මේ විදිහට අපි විසින් රැස් කරගත් සියලුම පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම සියලු දෙවියන්ට අනුමෝදන් කරමු. පොළොවාසී දෙවියන්ගේ පටන් අකනිටා බඹලව දක්වා සියලු දෙවියෝ බ්‍රහ්මයෝ නාගයෝ මේ පින්වතුන්ගේ ඉෂ්ඨකාමී දෙවියෝ මේ පින් සතුටින් අනුමෝදන් වෙත්වා. දිව්‍ය ආයුෂයෙන් වර්ණයෙන් සැපයෙන් බලයෙන් යසසින් වැඩෙත්වා. සීක බල ධර්මයන්ගෙන් වැඩෙත්වා. දෙවියන්ගේ ධාර්මික ආරක්ෂාව රැකවරණී උපකාරය මේ පින්වත් සියලු දෙනාට සලසා දෙත්වා. දෙවියෝද සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම කල්යාණ මිත්‍ර අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමින් වහන්සේට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සුවසේම ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේ මේ පින්වතුන් නමින් මිය පරලෝ යන්නට යෙදුණු ඒ ඩී.එම්. පුංචි බණ්ඩා, ඩී.එම්. තිසාහාමි, එල්.ආර්.එම්. කරුණාරත්න යන සීයලාටත් ආර්.ඩබ්ලිව්.එම්. ගුණසේකර මාමාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ පින්වත් සියලු දෙනා නමින් මේ ජීවිතයේ අනන්ත සසර පුරාවටත් මිය පරලෝ යන්නට යෙදුණු සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙලා ඒ අයගේ පරලෝ ජීවිත සුවපත් වෙත්වා, සැපවත් වෙත්වා, සංසාර දුකින් අත් මිදෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ඩී.එම්. නන්දපාල, WPG සෝමරත්න යන පියාණන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. එල්.ආර්.එම්. චන්දාසනී අන්දරගේ චන්දාවති යන මෑණියන් දෙපළටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් නිරෝගී සුවපත් භාවය, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. විශේෂයෙන් මෙවර සිස්සත් විභාගයට පෙනී සිටින ඒ තස්මි දියණියට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව සුවසේ මේ විභාග කටයුතු සිදු කරගෙන විශිෂ්ට ජයග්‍රහණ ලබා ගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම මේ පින්වතුන්ගේ දියණියන් වනේ තස්මි සහ ජිතුලි යන දියණිවරුන්ට මේ පින් අනුමෝදන් වීමෙන් ඒ දියණිවරුන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙත්වා. ඉදිරි අනාගත ජීවිත වාසනාවන්ත වෙත්වා. කල්යාණ මිත්‍ර ආශ්‍රය සැලසීමෙන් සුවසේම ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. දායකත්වයේ දරූ මේ පින්වත් සියලු දෙනාටත් පවුල්වල සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේ මේ ධර්ම දේශනාව සඳහා උදව් උපකාර කළ පින්වත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් මේ දායකත්වයේ දරන ඩී.එම්. ජයන්ති මදුභාෂිනී දිසානායක මහත්මිය ඇතුළු මේ පවුල්වල සියලු දෙනා, නෑදෑ හිතවතුන් සියලු දෙනා මේ පින් අනුමෝදන් වීමෙන් නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, දීර්ඝායුෂ සම්පන්නිය සැලසේවා. කරගෙන යන ධාර්මික රැකී ආරක්ෂා කටයුතු, වෙලෙහෙළ දාම් කටයුතු, දූ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ආදී සර්ව ප්‍රකාරයෙන් සාර්ථක වෙත්වා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. මහමෙවුනා අසපුවාසී සියලුම පින්වත් ස්වාමීන් වහන්සේලාට මේ පින් අනුමෝදන් වෙත්වා. ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන මහා සංඝරත්නයට, අනගාരികා මෑණියන් වහන්සේලාට, පැවිදි අපේක්ෂක උපාසක පින්වතුන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් යුතුව සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. ඒ වගේම ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ පින්වත් සියලු දෙනාටත් මේ පින් අනුමෝදන් වෙත්වා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජිකයන්ටත් මේ පින් අනුමෝදන් වෙත්වා. මේ පින් අනුමෝදන් වීමෙන් මේ සියලු දෙනා නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා. සුවසේ මුතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ පින් උපකාර වෙත්වා. සාදු සාදු සාදු. සියලු දෙනාට තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය.
පින්නතුනේ පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා අපි සියලුම දෙනා එකතු වෙලා පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයන් පින්වත් ස්වාමින් වහන්සේ උදෙසා පුණ්‍යානුමෝදනා වේවා. පින්වත් ස්වාමින් වහන්සේ නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මේ ගෞතම බුද්ධ ශාසනය තුලදීම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණිස මේ රැස් කළ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙස හේතුපකාර වේවා. සාදු සාදු සාදු. පිනත් ඔබට පුළුවන්කම තිබෙනවා සම්ප්‍රසාදිනී සදහම් දේශනා මාලාවේ එක දේශනාවක් ශ්‍රද්ධා රූපාණී ඔස්සේ විකාශය කරන්නට බැතිබර දායකත්වය ලබා දෙන්න ඒ උතුම් ධර්ම දානය සිදු කරන්න. ඒ ගැන විස්තර දැනගන්න පුළුවන් 071 232 88 87 දුරකථන අංකය ඔස්සේ 071 232 88 87 දුරකථන අංකය ඔස්සේ අපි නැවතත් හමු වෙන බලාපොරොත්තු වෙන්න සමුගන්නවා. තෙරුවන් සරණයි ඔබට. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්මදේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබස්ක්‍රයිබ් කරන්න.